විශේෂයෙන්ම පොලිස් මුලස්ථානයේ සිට අපි මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ හිටපු අමාත්‍ය රිචාඩ් බදුර්දීන් යන අය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම සඳහායි. මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වුණේ 2019 නොවැම්බර් මාස 16 වෙනි දින ජනාධිපති වර්ණයේ දිනේදී ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීමට අදාළ සිද්ධිය. එම සිද්ධියේදී පුනරුත්ථාපන අමාත්‍යාංශයේ මුදල් වලින් රුපියල් 95,29,60ක මුදලක් ගෙවීමක් සිදු කර තිබුණා. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමෙන් අනතුරුව ගරු නීතිපති වෙත අදාළ උද්ෘත යොමු කරනු ලැබුවා. ඒ වගේම පසුගිය 13 වෙනිදා ගරු නීතිපති විසින් දන්වා තිබුණා පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස. ඒ අනුව හිටපු අමාත්‍ය රිචාඩ් බදුර්දීන් ඒ වගේම එහි ගණකාදී කරුවෙකු හැටියට සේවය කර අලගරත්නම් මනෝරංජන් සහ මොහමඩ් යාසීම් යන තිදෙනා මෙසේ අත්අඩංගුවට ගැනීමට නියම කර තිබුණා. ඒ අනුව ගණකාධිකාරී ලෙස සේවය කළ අලගරත්නම් මනෝරංජන් යන අය 13 වෙනි දිනම කිරුළපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊට අමතරව එදිනම වාහන දෙකක් පොලිස් භාරයට ගනු ලැබුවා. එම වාහන දෙකේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් ඔක්තෝබර් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මෙම අවශ්‍ය කරන අයෙකුට රැකවරණයේදීම ඒ වගේම පලා යාමට සැලසීම යන චෝදනා යටතේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අධිකරණය මගින් අපමත මුදා හැරියා. කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව ප්‍රධානම සැකකරුවන හිටපු අමාත්‍යවරයා මෙන්ම මොහමඩ් යාසීම් යන අය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලැබුවා. නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම අනිකුත් බුද්ධ්‍යංශ සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. දැන් මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට අද දින අලුයම් කාලයේදී දෙහිවල ප්‍රදේශයේදී මෙම ප්‍රධාන සැකකරුවන හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. අද දින කොටුව මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබනවා. විශේෂයෙන්ම ඔහුට විරුද්ධව ඇති චෝදනා වන්නේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ ඇති සාපරාධී සාවද්‍ය පරිහරණයේ ඒ වගේම පොදු දේපොළ විශේෂීලා කරනු ලබන වැරදි පිළිබඳ පනතේ 5 වෙනි වගන්තිය යටතේ වරදක් සිදු කිරීම සහ ජනාධිපති මැතිවරණ පනතේ 82 සහ 86 වගන්තිය යටතේ වරදවල් සිදු කිරීම. මේ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම 13 වෙනිදා ආරම්භ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ වගේම අධ්‍යක්ෂකවරයා ඒ වගේම වර්තමානයේ අලුතින් පත්වෙච්ච අධ්‍යක්ෂකවරයා ඔවුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් සිදු කළා. සමහරුන් ප්‍රශ්න කරනවා දින 4ක කාලයක් මේ සම්බන්ධයෙන් ගත වුණේ මොකද කියලා. මේ රටේ මිලියන 22කට ආසන්න ජනතාවක් සිටිනවා. විවිධ ප්‍රදේශ තියෙනවා. ඉතින් සැකකරුවන් සැඟවීමට උත්සාහ කරනවා. ඒක ස්වභාවිකයි. නමුත් එය සඳහා යම් කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාලය තමයි ගත වුණේ. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන අතරතුරම විශේෂයෙන්ම අපිට පෙනී ගියා යම් කිසි ආකාරයක පොලිසිය විසින් සොයන එමත් නැත්නම් පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකුට නවාතැන් දෙන එහෙම නැත්නම් ඔහුට රැකවරණය සලසන තවත් පිරිසක් සිටින බවට. ඉතින් ඒ අනුව මීට අදාළ තවත් පුද්ගලයන් 7 දෙනෙක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා හිටපු අමාත්‍යවරයාට අමතරව. මේ අයගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා පෙරේදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී. ඊට පස්සේ ඔවුන්ගෙන් රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තමයි තවත් අපිට මේ සිද්ධියට අදාළව මේ සැකකරුගේ සැඟවීමේ සිද්ධියට අදාළව තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම ඔහු කළුබෝවිල කොහුවල ප්‍රදේශයේ එක්තරා නිවසක දින 2ක කාලයක් ගත කර තිබෙනවා. ඊට පසුව තමයි මෙම දෙහිවල ප්‍රදේශයේ ස්ථානයට පසුගිය 15 වෙනිදා පැමිණ එහි නැවතී සිට ඇත්තේ. කොහුවල ප්‍රදේශයේ කළුබෝවිල පිහිටි නිවසේ සිට දෙහිවල නිවසට ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර රථයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගෙන තිබෙනවා. අපි නිරන්තරයෙන් මේ රටේ අපරාධ යුක්ති ක්‍රමය තුල පොලිසියේ කාර්යභාරය ඉටු කරන බවට
සනාථ කරන්නට කැමති. මේ ගැන තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ආධාර අනුබල දුන් අනෙක් පුද්ගලයන් සම්බන්ධවත් දැනට මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. Stay with us. Please subscribe SL Mirror, the mirror of the truth.